මේ උතුම් වූ ධර්මදේශනය ප්‍රඥා නාලිකාව තුළින් විකාශය කිරීමට ප්‍රචාරය කිරීමට ධර්මදානය සිදු කිරීම සඳහා වතුරුගම කන්නි මහර පදිංචි ඩී.එම්. ඇග්නස් මහත්මිය විසින් මෙම උතුම් වූ ධර්මදේශනය සඳහා සැදැහැති දායකත්වය දරා තිබෙනවා. උතුම් වූ ධර්මදානයන්ගෙන් ජනිත වන්නා වූ මහා පුණ්‍ය ශක්තියෙන් මහා කුසල ශක්තියෙන් 2022 වර්ෂයේ ජනවාරි මාස 5 වන දින මියගිය දායකත්වයේ දරූ මහත්මියගේ පුතණුවන් වන සුදත් ජයරත්න මහතාට සසර දුක් කෙලවර වී අමා මහ නිවන් සුව අත්වීමට හේතු වේවා. 2017 වර්ෂයේ ඔක්තෝබර් මාස 13 වන දින මියගිය ජී.ටී. ජයරත්න ස්වාමි පුරුෂයාටත් මේ පින් අනුමෝදන් වී නිවනින්ම සැනසීමට හේතු වේවා. තවද රේණුකා ජයරත්න දියණිය W.A.T. විජයලත් බෑණනුවන් දීපනාථ විජයලත් තරිඳු විජයලත් මුණුබුරන්ගේ හා කිත්මිනී කරුණාරත්න මිනිබිරියගේ රැකී රක්ෂා හා අධ්‍යාපන කටයුතු සාර්ථක වී මේ උතුම් ධර්මය අවබෝධ කර ගැනීමට හේතු වාසනා වේවා. මෙයට මාස 2කට පෙර මියගිය සුදත් ජයරත්න මහතාගේ භාර්යාව වන ශිරෝමා ජයසිංහ ලේලියගේ දරු දෙදෙනා වන වාසුල ජයරත්න සහ සහන් ජයරත්න මුණුබුරන් දෙදෙනාගේ රැකී රක්ෂා හා අධ්‍යාපන කටයුතු සාර්ථක වී මේ උතුම් ධර්මය අවබෝධ වී නිවන් මඟ හෙළිවීම පිණිස මේ පුණ්‍ය ධර්මය හේතු වාසනා වේවා. මේ උතුම් ධර්මය දේශනා කරන්නා වූ ගෞරවනීය පූජනීය වන්දනීය දේශකයාණන් වහන්සේ වන පූජ්‍ය මීමුරේ ධම්මවංශ ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ මතු බුදු වේවා. ධර්ම ශ්‍රවණය කරන්නා වූ සෑම සියලු දෙනාටම උතුම් අමා මහ නිවනම අවබෝධ කර ගැනීමට මේ පුණ්‍ය ධර්මයන් හේතු වේවා. වාසනාව වේවා කියා බලාපොරොත්තු වෙනවා. එසේම වේවා කියා ආශිර්වාද කරනවා. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස චිත්තේන කෝ බික්ඛු ලෝකේ නියති චිත්තේන පරිකිස්සති චිත්තස්ස උප්පන්නස්ස වසං ගච්ඡතිති. ධර්මානුශාසනාවෙහි සදහවර අනුග්‍රහක දායකත්වයේ දරන්නා වූ බෞතුන් පින්තුන් ප්‍රමුඛ මේ මොහොත අපට සවන් දීම සඳහා කාලය උදාගත්තා වූ ලක්වාසී ලෝකවාසී බෞද්ධ පින්තුනි, ආරාධිත පින්තුන් අපට නිවන් මඟට උපනිශ්‍රය වන ස්වාමීන් වහන්සේ කැමැති ධර්මදේශනාවක් කියන මාතෘකාව යටතේ ධර්මශ්‍රවණය සඳහා පැමිණ සහභාගී වෙන්නේ. අපිට මේ ධර්මදේශනාවල තියෙනවා කිසියම් ආකාරයක පෙළවල්. එක් එක් පොත්, එක් එක් ගාථා, එක් එක් මාතෘකා යටතේදී. එහෙම ක්‍රමයෙන් ඥානනය කිරීමක් අපි කරගෙන යන්නේ. එහෙම පැහැදිලි කරන් යන විට යම් යම් කරුණු සාරාංශ වුණා වැඩි කියලා හිතෙනවා නම් යලි වෙනත් ආකාරයෙන් පැහැදිලි කිරීම පවා කරනු ලබනවා. අනේ බඳු දේශනාවක් පසුගිය දවසක මම බහුසුත කියන සූත්‍රය යටතේ දේශනා කරගෙන යද්දී ඒ කරුණු හතරේ පවතිනා වූ සාරගර්භ බව, සාරවත් බව දකින්නකොට මේක පැයකින් කියන්න බෑ කියලා හිතුණා. තරම් සුන්දරයි. අනතුරුවෙන් කරුණු දෙකක් තෝරාගෙන මේ වන විටත් මම ඔබට දේශනා කරලා තිබෙන්නේ. තවත් කරුණු දෙකක් තියෙනවා. අද එකක් සමාජයේ දැනීම දැනගැනීම සඳහා විවරණය කරන්නයි පැහැදිලි වෙන්නේ. මොකද මේ තනි පදෙන් මේක විවරණය වෙන්නේ නැහැ. නමුත් ඒක අපට ඒකේ ආකාරය පැහැදිලි කරන්න පුළුවන් ඉතා සරලව. මේ අංගුත්තර නිකායේ චතුක්ක නිපාතයයි පොත. සූත්‍රයේ බහුසුත. භික්ෂුවක් බුදුන් වහන්සේ වෙත පැමිණ වැඳ නමස්කාර කොට එකත් පසක හිටමින් බුදුන් වහන්සේට ඉදිරිපත් කරනවා මෙන්න මේ බඳු ප්‍රශ්නයක්. ඒට උත්තරේ තමයි මම ඔබට ඉදිරිපත් කළේ දීපු තථාගතයන් වහන්සේගේ පිළිතුර. ප්‍රශ්නය කේනනුකෝ බන්තේ ලෝකෝ නීයති කේන ලෝකෝ පරිකිස්සති කස්සච උප්පන්නස්ස වසං ගච්ඡති.
මේක හොඳ ප්‍රශ්නයක් අපිට දැනගන්න අවශ්‍යයි. කුමක්ද මෙහි විමසීම? ලෝකේ ගෙනියන්නේ කවුද? කියන ලෝකේ නීති අරන් යන්නේ. ප්‍රශ්නේ. ඒ වගේම ඇදගෙන යන්නේ කවුද? මේ වසංගච්ඡති පදේ නම් මම හිතන්නේ සිංහල අතේරුම මෙතරම් නිරවුල් නැහැ කියන එකයි. මේක කවරෙකුගේ උපන් කවුරෙකුගේ වයසට ඒද කියලානේ අහලා තියෙන්නේ. වයසට ඒද කියලා එකක් කියවෙන්නේ නැහැ වසංගච්ඡති කියන එකෙන්. සබ්බේ මච්චු සබ්බේ මච්චු වසං යන්ති සබ්බේ මච්චු පරායනා. එතකොට එකෙන් පෙන්න සියලු දෙනා මරු වසඟයට යනවායි කියන එක. වසං කියන පදේ තේරුම. එහෙනම් ඔබට මේ වසඟයට යාමක් සිද්ධ වෙනවා. අනේ වසඟ වෙන්නේ මොනවා නිසාද කියලා අහන්නේ මේ. කය වයසට යාම හිත විසින් නෙවෙයිනේ සිද්ධ වෙන්නේ. දැන් මේ මොකද්ද කියන්නේ කියන එක හොයලා බලන්න වෙනවා. තථාගතයන් වහන්සේගේ පිළිතුරේ තමයි තියෙන්නේ අර චිත්තේනකෝ බික්ඛු ලෝකෝ නියති කියලා. සිත විසින් ලෝකේ අරන් යනවායි කියන එක. ලෝකේ ගෙන යන සිත විසින් කියන එක. ඒ වගේම සිත විසින් ඇදගෙන යනවායි කියන එක. ඒ වගේම චිත්තයාගේ වසඟයට යනවායි කියන එක. මේක මෙහෙම කිව්වට කාටවත් තේරෙන්නේ නැහැ. ඒකේ ලස්සන විස්තරයක් තියෙනවා. අපි ඉගෙන ගන්න ඕන අපිට මේ කය තනි පුද්ගලයෙක් වුණාට තථාගත ධර්මයේ නිර්වචනය අනුව මේ සිතයි කයයි දෙකක්. මේ සියලුම ඉරියව් පවත්වන්නට බෑ සිත නැත්නම් ඔබ දන්නවා මලසිරුර නිහඬව තිබ්බහම ඒ පොළොවට පස් වෙන ක්‍රියා ස්වාභාවික ක්‍රියාවලිය කරනවාම අලුත් වීමක් නැහැ. ඔය ඔබ දකින යාන්ත්‍රික උපකරණ අර හයිඩ්‍රොලික් කියන එක ආධාරයෙන් පණ ගන්නවලා එහෙම ගෙනියනවා පස් කපනවා පස් අදිනවා පස් සාරනවා වගේ පේනවා වගේ අපිත් මේ අතපය හලවනවා. හරියටම පුද්ගලයෙක් කරනවා වගේ තමයි අපට පේන්නේ. නමුත් මේ කිසිවක් කරන්න බෑ සිත නැතුව. ඒක තමයි මනෝපුබ්බංගමා ධම්මා කියන එකේ තේරුම ප්‍රධාන සිත කියන එක. අනතුරුව සිත එකක් නොවෙයි. මෞකුසින් බිහි වී තැන් පටන් මේ අනතුරුම තිබෙන එකක් නොවෙයි. කයෙන් එකක් වශයෙන් පෙනෙනට සිතින් බුදුන් වහන්සේ වදාරන්නේ වඳුරෙක් අත්ෙන් අත්තට පනිනකොට එක අත්තක ඉන්නකොට අනිත් එකේ නෑ ඒකට පනිනකොට මේකේ නෑ වගේ සිත අරමුණෙන් අරමුණට පනිනවායි කියලා. මාරු වෙනවායි කියලා. මාරු වෙන්න අතු ගොඩක් තියෙනවා වගේ ඇහෙන් කනට කනෙන් නාසයට නාසයෙන් දිවට දිවෙන් කයට සිත මාරු වෙනවා. රූප පේනවා, ශබ්ද ඇහෙනවා, ගන්ධ විඳිනවා, රස විඳිනවා, තරහ එනවා, බය ඇති වෙනවා. එක එක අර මාරු වෙනවා. ඔබ හිතාමතා කරනවා නෙමෙයි එන ඕන දෙයක් ඇවිදින් යනවා. තදින් ගත්තොත් ටිකක් වෙලා තිබෙනවා, ඇලුනොත් හො ගැටුනොත් නැත්නම් එනවා යනවා. හොඳයි පරලෝ යනවායි කියනවා. තිබුණ කිලෝ ගානට වඩා වැඩි බරක් ඇති වෙනවා ඇරුණාම මරණයටපත් වුණාම මොනවා හරි කයෙන් අඩුවක් වෙනවා දැනෙනවද? බර වශයෙන් අඩුවක් දැනෙන්නේ නැහැ. නමුත් මරණවා කියන එකේ තේරුම කයෙන් සිත ඉවත් වෙනවායි කියන එක. දැන් මේ ගත කරපු සිත විසින් ජීවිත කාලය තුළ කය උදව් කරන ගත කරපු සිත විසින් ඔබට මේ මිනිස් සමාජයට කොතරම් දුර යන්න පුළුවන් පාරවල් හදලා දීලා තිනවා. ඒක තමයි මේ නියති ලෝකය කියලා කියන්නේ. ඔබ කල්පනා කරනවා ඇති අපායක් තියෙනවා, දිව්‍ය ලෝකෙත් තියෙනවා, බ්‍රහ්ම ලෝකෙත් තියෙනවා, අපිත් ඉන්නවා කියලා. මා දකින්නේ එහෙම නෙමෙයි. මිනිසා සිතේ කරගන්නා වූ වෙනස්කම් ටික අනුව, එහි හොඳ නරක දෙක අනුව මිනිසාට අපාය හදාගන්න පුළුවනි, දිව්‍ය ලෝකේ හදාගන්න පුළුවනි, බ්‍රහ්ම ලෝකේ හදාගන්න පුළුවනි.
හදාගත්ත එකකට මිනිසුන් යනවා ඇරුණාම තියෙන එකකට යනවා කියන අදහසේ ඉන්න එපා. මොකද තුනටම යන්න බෑනේ කාටවත්. මේක ලස්සන පදයක් තිබෙනවා. සෝ කායස්ස බේදෝ පරම්මරණ. ත්‍රිපිටකේ පුරා පවතිනවා. සෝ නැත්නම් සා. ඔහු නැත්නම් ඇය. කය බිඳී සිදුවන මරණයෙන් පසු. මේ වචනය තුළ ලස්සන රහසක් හංගලා තියෙනවා. කය බිඳී සිදුවන මරණය කියලා විශේෂ වචනයක් මේකට පාවිච්චි කරන්නේ අපි තුළ කය නොබිඳී මරණයක් සිදුවෙන නිසා. ඔය ඔබේ අදහස්වල උදේ දවල් රාත්‍රී නිතරම ඉපදීමක් සහ මරණයක් සිද්ධ වෙනවා. ඒ මරණය අර විසිය දකින්න බෑ. ක්ෂණික වේගවත්ව සිදුවෙන දෙයක්. ඒක මේ ධර්ම ග්‍රන්ථවල හඳුන්වනු ලබන්නේ ස්කන්ධ පංචකයාගේ ක්ෂණික ඉපදීම මැරීම කියලා. ඒ මොහොතක් පාසාම මරණය සිද්ධ වෙනවා. ඒ මරණයෙන් මොකුත් ආවෙත් නැහැ, ඉන් එහාට යන්නෙත් නැහැ. එහෙනම් කොහොමද පැවැත්ම සිද්ධ වෙන්නේ? අර නියති පදේ හොයන්න ඕන අන්න එහෙමයි. ඔබ මහමගට බහැලා ගමනක් යන්න පටන් ගන්න. දුර කිලෝමීටර් 100යි කියලා හිතන්න. එකවර යනවද? නෑ, දෙපා මාරු වෙන්න යන්නේ. එක පාදයක් තියලා අවසන් වෙලා අනික තියෙනවා. ඒක තියලා අවසන්. පාදෙන් පාදනේ ගමන යන්නේ. සංසාර ගමන මිනිසා යන්නේ දෙපයින් හෝ දෑතින් නෙවෙයි, අරමුණෙන් අරමුණට. අරමුණු දෙකක් අතර පරතරයක් තිබුණාට අරමුණෙන් අරමුණට අතරක් තිබුණාට කොහොමද මේ බන්ධනය ඇති කරලා තියෙන්නේ, මේ පැවැත්ම ගෙනියන්නේ? මරණයටපත් වුණා, ශරීරය බිඳුණා. නමුත් පවෙන් පරලෝ යාම, පිනෙන් අඩු පිනෙන් පරලෝ යාම, මධ්‍යම පිනෙන් පරලෝ යාම, ඉහළ පිනෙන් පරලෝ යාම, රූපී ධානයෙන් පරලෝ යාම, අරූපී ධානයෙන් පරලෝ යාම කියලා පරලෝ යාම් ගණනාවක් තියෙනවා. ඔක්කොම හමු වෙන්නේ නැහැ. එකයි හමු වෙන්නේ. අර කායස් බෙදෝ පරම්මරණ. ආගම් ભેදකින් තොරව කයට මොකද කරන්නේ? ආදාහනය වූම දානය කරනවා. ඇතැම් ආගමිකයන්ට මහ ලොකු දෙයක් සහ ආගමික වශයෙන් අපහාසයක් වුණාට බුදු සමයේ මරණයෙන් පසු ඒ කය මොනවා කරගත්තත් ඒකට බලපෑමක් නැහැ මිය ගිය කෙනාට. එනිසායි අපට ආදාහනය කළත් එකයි භූම දාන කළත් එකයි. මොකද මරණයෙන් පස්සේ කයේ ක්‍රියාව පරලෝට වැදගත් නැහැ. මරණය මොහොත තමයි පරලෝට වැදගත් වෙන්නේ. මෙන්න මේ මරණයේ මොහොත දක්වා ගත කරපු ජීවිතේ මොනවද ඔබ එකතු කරලා තියෙන්නේ? මා කතා කරන්නේ බාහිර ඔබ එකතු කරන දේවල් නෙවෙයි. බාහිර දේවල් එකතු කරන්න ගිහින් සිත තුළ එකතු කරගත්ත දේවල්. මිනිසා පෘථග්ජන මට්ටමේදී අඩු වැඩි වශයෙන් එකතු කරගන්නේ ලෝභ, ද්වේෂ සහ මෝහ. අඩු වැඩි වශයෙන්. මෙය ඔබේ ජීවිතය තුළ දකින්න. කුඩා සුරතල් දරුවෙකුට ආගමයි, ජාතියයි, රටයි, කුලයයි, ලොකුකම් පුංචිකම් මොකක්වත්ම නැහැ. පසු කාලීනව මේ හැම එකක්ම ඔබ ගන්නවනේ. ඒවා එකතු කරගෙන ඒවා අනිත් අය මට පීඩනයක් ඇති කරන්න, බලයක් ඇති කරන්න, පහත් කර සලකන්න, රිදවන්න යොදා ගන්නවානේ. අන්න අර සිතට ගන්නවා කියන එක. කයට ගන්න බෑ. සිතට ගන්නවා. ඒ සිතට ගන්න જાති වැඩි වෙන්න ලදරුවාගේ තියෙන අවංක බව, පියකර බව නැති වෙනවා. තරුණයෙකුට ටිකක් ඊට වඩා රළුයි. මැදිවිය කෙනෙක් ඊටත් වඩා රළුයි. මහලු කෙනෙක් හොඳටම රළුයි, ගොරෝසුයි. මේ පිළිබඳව තථාගතයන් වහන්සේ වදාරලා තිබෙන්නේ ජීවත් වෙන්න ගිහින් මේ සිත මුල් කොටගෙන ලෝකෙත් එක්කලා සම්බන්ධ කරගන්නා වූ ඇලෙන ගැටුණු සංඛ්‍යාව වැඩි වුණොත් ඊට අනුකූලව දුක් සංඛ්‍යාව ඉහළ යනවා. ඇලෙන කරුණු 100 නම් දුක් 100යි. අන දරුවගේ ළඟ ඇලෙන කරුණු ඉතා අඩුයි. නමුත් ජීවිත අවසානයේ දක්වා බුදු සමය වැනි දෙයක් අවධාරණ නැතුව උගතෙක්, බුද්ධිමතෙක්, ධනවතෙක්, පාලකෙක්, ලොක්ෙක්, කුඩා කෙනෙක් බවට පත් වෙන්න ගියොත් ඒ ඕනෑම ශේස්ත්‍රයක් තුළ අර ඇලෙන කරුණු සංඛ්‍යාව ඉහළ යාම තුළින්
අසංවේදී මිනිසෙක් හැදෙනවා. චිත්ත අභ්‍යන්තරය කෙලෙසුන්ගෙන් පුරවාගත්ත මිනිසෙක් හැදෙනවා. දැන් ලොකු කුඩා ස්ත්‍රී පුරුෂ ගිහිපැදි ආගම් භේදෙන්තරව කය අතහැර යන දවසක් එනවා. නමුත් මේ ඔබ බාහිරෙන් දකින ලෝකයේ වගේම ලෝකයක් ඔබට තියෙනවා ඒ වන විට. බාහිරින් ඔබට මව්පියන් නෑදෑයන් රැකියාවාදී අදාළ ලෝකයක් තියෙනවානේ. ලෝකේ එකක් වුණාට තම තමන්ගේ ලෝකය, දේශපාලන ලෝකය, ආර්ථික ලෝකය, දරුවන්ගේ ලෝකය, මුදල් හදල එම ලෝකයක් තියෙනවා. එම දෙයක් තියනවාද කියලා තේරුම් ගන්න හොඳම විදිය තමයි බාහිර ලෝකෙන් මිදලා ඔබ නින්දට ගියාපම මේ බාහිර ලෝකෙ මොකවත් නැති වුණාට ඔබට නින්දේ ඔක්කොම තියෙනවානේ. දැන් ඔබට මරණයට පත් වෙනකොට මේ ලෝකෙන් මිදුණාට අර ලෝකෙන් මිදෙන්න පුළුවන්ද? මේ ජීවත් වෙනකොට ගත කරන ක්‍රියාව අනුව මේ හිතේ ලෝකයේ උසස් පහත් වෙනවානේ. අරක්කු විකුණන කෙනෙක් කුඩු විකුණන පුද්ගලයෙක් ජීවත් වෙන්නේ බයේ. පොලිසිය එයිද කියලා. මගේ ළමා කාලේදී නම් ඔකට පොලිසිය නෙමෙයි තැපැල් මහත්තයාවත් බයයි. මොකද තැපැල් මහත්තයාත් එන්නේ කොට කලිසමයි කාකි කැඳගෙන. තැපැල් මහත්තයා දැකලත් පොලිසිය කියලා බය වෙනවා. අද නම් ඒ දෙන්න විදිහක් නේ. හොඳයි මෙහෙම එළියේ බය වෙන ලෝකයක් හදාගත්තොත් නින්දෙන් සතුට තියෙන ලෝකයක් තියෙයි කියලා හිතනවද ඔබ? මේ වැඩේ මෙහෙත් වෙනවා. හොඳයි මෙහෙ ඔබ සත්පුරුෂ ලෝකයක් ගත කරනවා. මවට පියාට සලකන සහෝදරයන්ට ආදරය කරන සමාජයට ආදරය කරන සමාජයට හිතවන්නේ නැති හැකි හැම අවස්ථාවෙදීම උදව් උපකාර කරන ඔබේ හීන ලෝකේ ඊට වෙනස් වෙයි කියලා හිතනවද? මේවමයි ඉහට යන්නේ. දැන් මෙසේ ගත කරන ජීවිතයේ ජීවිත අවසානයේ දක්වා එකතු කරගත්ත කාරණාවලට මොකද්ද කියන්නේ සාමාන්‍ය සමාජයේ? පව් සහ පින්. මේක නිකන් අර පරිගණකයේ ෆයිල් දෙකක් වගේ. එක ෆයිල් එකේ නෙමෙයි මම දෙකක තියෙන්නේ. ඔබ යම් යම් දත්ත එකතු කරලා තියෙනවානේ. එක ෆයිල් එකක් ඉල්ලන්න ඒකේ වයනවා. අනික නැතුව නෙමෙයි යට වෙලා. ඒ ෆයිල් එක ඉල්ලන්න මේක යට වෙලා ඒකේ එනවා. තමන් ගත කරපු ජීවිතේ ජීවිත අවසානයේට මේ සාමාන්‍ය සමාජයට මෙන්න මේ ෆයිල් දෙක තියෙනවා. තව ෆයිල් එකක් තියෙනවා ධානය කියලා. ඒත් ඔබට නෑ ඒක. ඔය කතාව තමයි ඔය අවසන් නිශ්චයදී පොතක් තියෙනවා පොත පෙරලා විනිශ්චය කරනවා කියලා කතා කරන එකෙන් කියන්නේ ඔය 아무ත පොතක් නෙමෙයි ඔය. ඔය හැම ආගමෙම පෙන්නන්නේ මේ නඩු අහන තැනට යනවායි කියලා. දැන් එතකොට ජීවිතේ අතහැරෙනකොට ශරීරය අතහැරෙනකොට ලෝකේ අතහැරෙනකොට මොනවද පරලෝට ගෙනිච්චේ? සිත නැත්නම් යනවද? ගෙනියන්න පුළුවන්ද? මේ ලෝකේ පවතින ග්‍රන්ථවල ආගමික ග්‍රන්ථවල නිකම්ම අම්මයි තාත්තයි එකතු වෙලා දරුවෙක් හදන්න පුළුවන් කියලා උගන්වනවා. ඉන් එහාට උන්ට පේන්නේ නැහැ. ඔබ ජීව විද්‍යාව සෞඛ්‍ය විද්‍යාව ඉගෙනගෙන තියෙනවද? දවස පුරා වැඩ කොට නිදාගත්තයින් පස්සේ නිින්දේදී ගෙවුන කොටස් නිර්මාණය වෙන්නේ ඇයි? කයෙන් ගමනක් ගියේ නැති වුණාට කයෙන් කළ වැඩ හිතෙන් කරනකොට සිතට අදාළ රූප කලාප කයේ හැදෙන නිසා. නිදි වරපු දවසක කකුල් රිදෙනවද නෙයි මොකද විවේකයක් හම්බුන්නේ නැහැ කයට. එතකොට නිර්මාණය වෙන්නේ නැහැ. අර සිතින් කයින් ගමනක් නොගියට සිතින් අතපය හොලවනවා ගමන් යනවා කතා කරනවා. එතකොට ඒකට අදාළ රූප කලාප සකස් වෙනකොට ඒවා කය නිර්මාණය වෙනවා. දැනුත් කය විසින් නම් සිත හදන්නේ මව් කුසක සිතක් හදන් කයක් නැතුව කයක් හදන්න පුළුවන්ද? අර ඔබේ සිහින ලෝකයේ වගේ මව් කුසක සිහින ලෝකයක් තියෙනවා. ඒක ඉස්සරලා ජීවිතේ එකයි. මේකට යනකොට ඔබ හොරකම ගෙනිච්චද? මරකම ගෙනිච්චද? දියවැඩියාව ගෙනිච්චද? තව රෝගයක් ගෙනිච්චද? ලප කැලල් ගෙනිච්චද? මෙහෙන් යනකොට කකුලක් අඩුයි කියලා හිතාන ගියාද? තව ඔක්කොම සිතට නෙගන්නේ. එතන හිතන්නකෝ හොඳ අංග අඩු නැති කෙනෙක් රෝහලට ගත කරනවා හදිසි අනතුරකින්. සිහි නැති වෙලා ඉන්නේ. වෛද්‍යවරු තීරණය කරනවා කකුල කැඩලා දෙන්නේ කපන්න ඕනයි කියලා. උහු සිහියෙන් ඉස්සලා කකුල කපලා. දැන් ඔහු නැගිට්ටොත් එහෙම එකපාරටම ඇඳපල්ලේ වැටෙනවා. මොකද අඩිය තියන නැගිටින්න. ඔහුගේ කකුල තාම තියෙනවා.
තාම කකුල නෑ කියන එක හිතට අරන් නෑ. තව හිතේ කකුල තියෙනවා. අඩිය තිබ්බ ගමන් වැටෙනවා. එදාට තමයි කකුල නෑ කියලා දැනගන්නේ. ඒවා මේ තියෙන ඔක්කොම දක්ෂකම් දුර්වලකම් එහෙත් තියෙනවා. බලන්න ඔබ ළඟ ගෙදර ගිහින් යම් යම් කොන්දේ හරි පපුයි හරි යම් තැනක උපන් ලප එහෙම තියනවාද කියලා. ඒ වාති අතිජයෙන් ගෙනාපුවා. එතකොට කය ගියේ නැත්නම් කොහමද එහෙනම් හැදුනේ? මට තියෙන සාක්ෂි තියෙනවා. මම පිළිබඳව මං කලක් තිස්සේම සිල්ලෙන් ඉන්නේ. හදිසි අනතුරකටපත් වෙලා මිය යනවා කෙනෙක්. මේ යන්නේ විශාල තුවාලයක් හදාගෙන ටික දවසක් ඉඳලා ඒකේ වේදනාවෙන්. දැන් කයින් මිය ගියාට අර සිත ඇතුලේ අර තුවාලය සහ වේදනාවෙන් තමයි ඔහු වැටෙන්නේ මව කුසට. ඔහු මිය ගිය බව දන්නේ නැහැ. අපි දන්නේ මිය ගිය බව. දැන් අර වේදනාව විඳිනවා යා සිත ඇතුලේ. මාස 9ක් 10ක් තිස් තමන්ගේ ලෝකේ. මව ආහාර සපයා දෙනවා තමන්ගේ ලෝකේ. තමන් වේදනාව විඳිනවා. ඒ වේදනාවේ ප්‍රතිඵලය උපදිනකොට උපන් කැලලක්. තුවාලේ තිබුණ තැන දැන් කැලලක්. කය විසින් සිත හදයි, සිත විසින් කය හදයි. හැබැයි ඝන කයක් හදන්නේ ඒක. වසර 15කට 20කට පෙර පුවත්පතක ලිපියක් තියෙනවා. පානදුර කේතුමතී රෝහලට පැමිණි පොඩි සාදු කියලා. තව ඇති මගේ ළඟ. පිළිවන්දල ප්‍රදේශයේ විහාරස්ථානයක අපවත්විච්ච ස්වාමීන් වහන්සේ නමක් පොඩි ළමෙක් සිවුරක් පරවන බණ කියනවා. ගාථා කියන්න දන්නවා. නම කියන්න දන්නවා. හේවිසි වයන්න දන්නවා. බැලුවහම ඉස්සර ජීවිතේ හේවිසි වයන්න ඉගෙන ගන්න තිබෙනවා. විතරක් නෙමෙයි අපවත් වෙලා තියෙන දියවැඩියාවෙන් දැන් දියවැඩියාවක් තියෙනවා. කය ගෙනිච්චේ නෑනේ. කය මෙහෙ දාලා ගියා පොළොවට පස් වුණා. දැන් ඔක්කොම ගෙනිහින්නේ. මට ඕනකම චිත්තේන නියති ලෝකය පැහැදිලි කරන්න ඕගොල්ලොන්ට. ලැබිච්ච කාලයට අනුව. ඒ නිසා ඔබ හිතනවාද මේ දක්ෂකම් දුර්වලකම් වලට මෙතනින් නිමාවක් හම්බ වෙයි කියලා? නිමාවක් නෙමෙයි විපාකත් හම්බ වෙනවා. ඒ නිසා විපාක හම්බ වෙන්නේ. අර කර්ම විපාක නම් වූ න්‍යාය චිත්ත හිත විසින් ගෙනියන දෙයක් නෙවෙයිද? ඒ මව් කුසකට සම්බන්ධ වුණොත් ආපහු සිත මනෝද්වාරික සිත විසින් කයක් හදනවා. අනිවා ගරාජයක් තුල වාහනේ හැදුවා වගේ. මේ ඇහැ කන නාසය ඉන්ද්‍රිය පහ එකක්වත් ක්‍රියාත්මක නැහැ මව් කුසේ. සිත විතරයි ක්‍රියාත්මක මනෝද්වාරය. මව් කුසින් බිහිවුණන් පස්සේ තමයි මේ පස්දොර ක්‍රියාත්මක වෙන්නේ. එළියට එන්නේ. එතකල් මනෝද්වාරික ලෝකේ ඉන්නේ. අපි හින ලෝකයක් තියෙනවා වගේ තියෙනවානේ. මේ ඝන කලලයක් හැදෙන්න ඕනෑම කායකට මෙබඳු දෙයක් ඕනේ. හොඳයි ඝන කයක් නැතුව අතහැරුණා මරණයටපත් වුණා. අපි කියව ජීවිත අවසාන මොහොතට ආවේ පව කියලා. ඌරෙක් මරන්න හිතුවා නැත්නම් කාට හරි පිහියෙන් අනින්න හිතුවා නැත්නම් ද්වේෂයෙන් මොකක් හරි කරන්න හිතුවා. මෙතන තමයි හදිසියේ අතහැරෙන්නේ. දැන් ඊටු ටික ක්‍රියාත්මක වෙනවා. ඒකට කියනවා පවෙන් පරලෝ යාම කියලා. දෙපයින් පරලෝ යාම නෙවෙයිනේ. මිනිසාට වඩා පහත් මට්ටමේ මානසිකත්වයක් හදාගෙන ගියාපුවාම මවකුසක් හම්බුනොත් ගවයාසුනක යථාස්‍යය කියනවා නැත්නම් භූතයා ප්‍රේතයා කියනවා අපාය යනවා කියනවා. ඒක පොළොවට තියෙන එකක් විදිහට හිතන්න එහෙම එපා. ඒක නැති එකක් විදිහට හිතන්නත් එපා. ඔබ සහෝදර දෙන්නෙක් කියලා හිතන්න. එක ඇඳේ නිදන් ඉන්නවා. මේ ලෝකේ එක ඇඳේ ඉන්නේ. නිින්ද ගියාම පේන හීන ලෝකේ එක ඇඳක්ද? Tamanට අදාළ එකක් නේ පේන්නේ. ඒකේ සැප දුක් විඳින්න අදාළ සියලු දේවල් ඒකේ නැද්ද? Tamanට දුකසේ නම් ජීවත් වෙන්න ඒකට අදාළ සියලු දුක් වේදනා ඒකේ පහළ වෙන්නට අදාළ දේවල් සිතේ පහළ වෙනවා. දැන් මා දකින කතාවක තිබෙනවා කරාටේ සටන් ලංකාවට ආපු 70 ගණන් වල තරුණ දරුවන් කරාටේ සටන් වලට යනවා. ඉතින් පුරුදු වෙනවා. මම දන්නේ එක දරුවෙක් රාත්‍රියේ නිින්ද ගියාම මොකද කරන්නේ කරාටේ සටන. නිින්දෙන්. දාඩිය දාගෙන ගහ ගන්නවා. එතකොට එළියට නෑ ඇතුලේ එහෙම ලෝකයක් නැද්ද යාට අර හදාගත්ත නිසා. අවදි වෙනතුරු මේ ඒක නවත්තන්න බෑනේ. මව්පියන් සහ සහෝදරයා මොකද කළේ රාත්‍රියේ නිදා ගන්නකොට උයලා ඉතුරු වෙන වතුර ටික තියාගත්තා ඇඟට ගහලා හීතල වෙනකොට හීනේ නතර වෙනවා.
මෙහෙදි මේ බඳු භයානක ලෝකයක් දැක්කොත් නතර කරන්න පුළුවන් සහෝදරයින්ට හොඳයි මරණෙදි මෙතෙන්ට වැටුණොත් කවුද නවත්තන්නේ? නින්දේලි වෙනතුරු ගහ ගන්නවා වගේ අවුරුදු 700ක්ම අපාගත විඳුක විඳිනවා කියන්නේ මේ මනෝද්වාරයට වැඳලා විඳින වදේ නෙවෙයිද? එතකොට අපාය කොහේ හරි තියනවද Taman හදාගත්තද? කවුරුත් අපාය යන්නේ නැහැ, හදාන යනවා. ඒක තියෙන තැන හොයන්න එපා. තියෙන තැනක් නැහැ ඒකේ. හැබැයි නැත්තේ නැහැ. ඒක පොළොවට තියෙන තැනක් නෙමෙයි. Taman හිතෙන් හදාගත්තාම දැන් අජගර සට්ටිකුට පේත කතා තියෙනවා නැත්නම් බුදුන් වහන්සේ ගිජුකට පර්වතෙන් බහිනකොට දැකපු ප්‍රේතව සම්බන්ධයෙන් කතා ගොඩක් තියෙනවා මේ පොතේ තවත් පොතක. එතකොට ඒ පොළොව යටද? නෑ උන්වහන්සේලාගේ දිවසට පේන්නේ මනෝ ලෝකේ අර වේදනාව විඳින එක. අවුරුදු 7-8 දහසක් නැවත නැවත උපදින්න මැරෙමින් අර මොකක්ද චිත්තේන නීයති ලෝකෝ නෙවෙයිද? දුෂ්ටකම් කිරීම තුළින් කය අතෑරියොත් දුෂ්ට ලෝකයක් හම්බ වෙනවා. ඒක තමයි තිත්ත නියාමය. එහෙනම් ඒක බුදුන් වහන්සේ දක්වදාරනවා සතර අපායක් පැත්තට යන්න පුළුවන් පාපය තුලින්. චිත්තේන නීයති ලෝකෝ. ඒ කොමක් නිසා දන්නවද? පව නිසා නෙවෙයි පවේ උපාදානය නිසා. අන වචනයක් අලුතෙන් එකතු වුණා. මෙතෙන්ට විකල්පයක් ගන්නවා අපි සමාජයේ ජීවත් වෙනකොට. පව කරන්න හොඳ නෑ. යහපත් දේවල් කරන්න ඕන. දැන් පව වෙනුවට ආදේශකයේ පින. දැන් ඒක හුරු වෙනවා. දැන් සාමාන්‍ය මිනිසා කියන්නේ පව විතරක් කරන කෙනානේ පව පින් දෙකම කෙනා. කෙනෙක් හොඳ කෙනෙක් කියලා කියන්නේ වැඩියෙන් හොඳ දේවල් කරනවා නම් ඔහු ළඟ නරක ගුණ නැහැ කියන්නේ නැහැ ඒකෙන්. යමෙක් නරක කෙනෙක් කියලා කියන්නේ නරක දේවල් වැඩි නම් හොඳ දේව අනුපාතය අඩු නිසා. නමුත් මරණසන්න මොහොතේදී හොඳ වැඩි නිසා හොඳ ඉස්සරහට එනවා කියලා හෝ නරක වැඩි නිසා නරක ඉස්සරහට එනවා කියලා නීතියක් එහෙම නැහැ. අදාළ හේතුඵලයේ වශයෙන් එන දේ. දැන් ධර්මාශෝක රජතුමා 80000ක් විහෙර විහාර කරනවා. එතකොට ඒවනේ එන්න ඕන. මරණාසන්න මොහොතේ පිරිත් කියන්න ආපු ස්වාමීන් වහන්සේ පවන් ගහන්න ගියාපම නාහිර හුස්ම ගන්න බැරුව තරහ එනවා. තරහෙන් පරලෝ ගිහිල්ලා හිමාල වනේ පිඹුරෙක් වෙනවා. කෝ අර කරපු පින් ටික ඔක්කොම ඉස්සර උනේ නෑනේ. පුංචි පාව ඉස්සර වුණානේ. මට්ටකුණි දෙවිවුත්තරයා මහලොකු පින්කම් කළේ නෑ. බුදුබණ දැනගෙන හිටියෙත් නෑ. රෝගී වෙලා එළිය දාලා ඉන්නවා බුදුරජාණන් වහන්සේ වඩිනකොට ඒ සංසුන් ගමන දැකලා සතුටටපත් වුණා. වැන්දා. අත් දෙක එකතු කරලා වැන්දා නැගිටින්නත් බැරුව. අර කරපු කර්ම එකක්වත් යටපත් වුණා. පිනින් පරලෝ ගියා. අන්තිම මොහොතට එන්න ඉඩ තිබෙන්නේ වඩාත් බලවත් එක. නමුත් කෝකද කියන්න බෑ. මේ නිසා පෘථග්ජන කියන පුද්ගලයාට කොතරම් හොඳ දේවල් කළත් අපාය දොර වැහිලා හැම නැහැ. ඔකෙන් කියන්නේ ඒකයි. අර බලන්න කය අතෑරුණාට හදාගත්ත හිතරිසින් නේද අපාය හදලා දෙන්නේ කියලා. අර පරිකිස්සති ඇදගෙන යනවා. ගෙන යනවා. සිත විසින්. අපිව කයෙන් ගෙනියන්නේ නැහැ. නමුත් අපට අදාළ දුකකට හිත විසින් අපි ගෙනියනවා අපායට. තැනවන නැහැ. අර සට්ටිකුට කතාවල පෙන්නන්නේ ඒ අදාළ කාරණා යම් යම් කරපු පව්කම් හේතු කරගෙන ගිජුලිහුණිය කොටන ඇඟ මුල ඉඳලාම අගටම ගිනිගෙන දැවෙන ඒ නිසා වේදනාව විඳිනවායි කියලා. ඒ ගිනි මෙහෙ තියෙන ගිනිත් නෙමෙයි. ඒ ලිහිනියෝ මෙහෙ තියෙන අයත් නෙමෙයි. තමන්ට අදාළ දුකටපත් වෙන්න මේවා සියල්ල අර හීන ලෝකෙදි පහළ වෙනවා වගේ තමන්ගේ ලෝකය මේක. අපේ බෞද්ධයින්ට මෙහෙම තේරුම් ගන්න මේක බැරි වුණා. අපි හිතන් ඉන්නවා අර මේ කවට යමුනේ නැත්තම් ඇවරු කල්මල තියෙනවා වගේ පොළොවට අපායක් හදලා ලෑස්තිලා ඉන්නවා. අපි ඒකට කයෙන්ම අරන් යනවායි කියලා. ඉතින් කය මෙහෙ බුම දානය කරනවානේ. ඒ නිසා අපේ දැනුම මදි, තේරුම් ගත්ත මදි. අපි හිතන් ඉන්න විදිහ වැරදි. නැත් නෙමෙයි තියෙනවත් නෙමෙයි. හදා ගන්නවා. අන්න ගත කරන ජීවිතේ මේක තේරෙනවා නම් විපාකයක් තියෙනවා කියලා Tamanට ගැලවෙන්න බෑ කියලා. අන්න එහෙනම් ගත කරන ජීවිතේ අපායක් හදා ගන්න නැති ජීවිතයක් ගත කරන්න පුළුවන්. එතකොට චිත්තේන නියති ලෝකේ අපාය පැත්තට යන එකක් නැහැ. හැබැයි පෘථග්ජන භාවය තුළ යහපත් පැත්තට හැදුනහම ලෝකේ යහපත් පැත්තට. එතකොට තියෙනවා අඩු දාණයෙන් අඩු සීලෙන් පරලෝ යාම එකක්. මධ්‍යම දාණයෙන් මධ්‍යම සීලෙන් පරලෝ යාම තව එකක්. ඉහළ දාණයෙන් ඉහළ සීලෙන් පරලෝ යාම තව එකක්. තුනක් තියෙනවා ත්‍රිපිටකයේ. දානමය පුඤ්ඤ ක්‍රියවත්තුන් සීලමය ක්‍රියවත්තුන් පරිත්තං කතං හෝති.
මත්තසෝ කතං හෝති අධිමත්තං කතං හෝති. 3 ආකාරයක් සමාජයට. අඩු දානයේ සීලෙන් පුද්ගලයා කය බිඳී සිදුවන මරණයෙන් පසු දුර්භාග්‍ය සම්පන්න මිනිසෙක් වශයෙන් යත් ලාලිත් මව කුසට එනවා. මධ්‍යම දානයේ සීලේ පුද්ගලයා සෞභාග්‍ය සම්පන්න පුද්ගලයෙක් වශයෙන් මව කුසට එනවා. චිත්තේන නීයති. අර අඩු දානයේ මධ්‍යම එහි ප්‍රතිඵල හේතුඵල. ඉහළ දානයේ සීලේ ප්‍රතිඵලය කය බිඳී සිදුවන මරණයෙන් පසු මෙබඳු කයක් උරුම නැති දෙවියන් අතරට යනවා. ඒ පවේ පිනේ ස්වභාවය අනුව අපාය පහලයි දිව්‍ය ලෝකෙ ඉහළයි කියලා යනවා මේ කිලෝමීටර් මට්ටමින් අපට වඩා පොළොව යට සහ අපට වඩා උඩ තියෙනවා කියලා හිතන්න එපා. ඒ අර පිනේ පවේ ස්වභාවයට අනුව අපට වඩා උසස් සැපතක් තියෙනවා. ඒ වුණාට බෞද්ධයෝ බොහෝ දෙනෙකුගෙන් හිතුවහම කල්පනා කරන්නේ අපිට වගේම කොන්ක්‍රීට් වනාන්තරයක් තියෙනවා, ගෙවල් දරවල් තියෙනවා, දෙවියෝ හේ පවුල් කනවා අපි වගේ ඝන කයක් තියාන කියලා. බොහෝ දෙනෙක් එහෙම හිතන්නේ. දෙවියන් උපදිනකොටම ලොකුයි. අපිට උපදින මාස 10ක් යන්නේ කයක් හැදෙන්න ඕන නිසා නේද? එහෙනම් උපදිනකොට ලොකු වෙනකොට මව කසක් තියෙන්න බෑ නේද? චුත වෙනකොට දවන්න දෙයක් ඉතුරු වෙන්නේ නැහැ. ඒ ඝන කයක් නැති නිසා නේද? මහා කච්චායන මහරහතන් වහන්සේ මෙහෙමයි කියන්නේ. සත්වයාට ජාති, ජරා, ව්‍යාධි, ශෝක මරණ තියෙනවා. දෙවියන්ටත් ජාති තියෙනවා. මරණ තියෙනවා. හැබැයි ජරා ව්‍යාධි නැහැ. ඇයි අපහම දෙවියන්ට ඝන කයක් නැති බැවින්. අර අපට හීනෙන් පේනකොට අපේ ලෝකේ මේ කය නෙමෙයි අපි යනවා හොඳට ගමන් මං ඇඳගෙන. මේ කය නිදි. අන්න ඒ බඳු ලෝකයක් ඒක. නමුත් ඒකට සම්පූර්ණයෙන්ම පින හිතපු ගමන් අර පෞකාරකමට ගිජලුවනිව පේනවා වගේ කෑම්බීම් ඇඳුම් පැළඳුම් හිතපු ගමන් සියල්ල පහළ වෙනවා. ඔයකයි සිතූ පැතූ සම්පත් දෙන කප්රුකයි බද්ද ගටයයි සුරබි දෙනවයි කියලා කියන්නේ. ඇත්තටම අත ගන්න තියනවා කෙනෙක් නෙවෙයි පෙන්නන්නේ. මේ සම්බන්ධයෙන් ලස්සන කතාවක් තියෙනවා. දැන් අපාගත පුද්ගලයාට දුකම විඳිනව ඇරුණාම මේකෙන් මිදෙන්න තේරෙන්නේ නැහැ ඕනකමක් නැහැ සතාට. ඒ හින්දා එයා දුක විඳින්න වෙනවා දුෂ්ටක්ෂණේ. දෙවියන්ට සැප විඳිනව ඇරුණාම දුක තේරෙන්නේ නැහැ. නමුත් බුදුදහමේ දුක දැකලා හේතුව දැකලා නැතිව තන මාර්ගය දකින්න ඕන. මේ සඳහායි නම් දෙවියන්ට දුක හේතුව දකින්න බෑ. ඔය අපේ රටේ කියන්නේ දෙවියෝ වෙලා බණ අහනවා, දෙවියෝ භාවනා කරනවා, සෝවාන් වෙලා හිමින් ඉන්නවා කියලා. ඒවා හරියන්නේ නැහැ ත්‍රිපිටක ඉගැන්වීම් වලට අනුව. කවුරු හරි හදපු නිකන් දන්නේ නැතුව හදපු අදහස්. අර මහා කච්චායන මහරහතන් වහන්සේගේ ඉගැන්වීමට මම එකඟ වෙනවා. ඒක නෑ නෙවෙයි. ඒක අදාළ සුඛේ තියෙනවා. ඒක තියෙනව නෙමෙයි අපි වගේ තැනක. නමුත් ඒක මනෝමයයි. සිත විසින්නේ. දැන් සිත විසින් නේද අපාය හදලා තියෙන්නේ. සිත විසින් නේද මවකුසක් ඝන කයක් හදන්නේ. හිත නැත්නම් හදනවද? සිත විසින් නේද දිව්‍ය ලෝකේ තල 6 හදලා දෙන්නේ. අල්ප වූ දාණයට නැත්නම් මධ්‍යම දාණයට, උපරිම දාණයට, සීලයට 6 ආකාරයක්. එතනින් ඉවරද? බුදුන් වහන්සේ පහළ වෙනකොට තව සිත විසින් ගෙන ගිය ලෝක ටිකක් තිබුණා. ඔය ගියේ මිනිසා පව් සහ පින් කරලා හදාගත්ත ලෝක තමයි හතර අපායේ දිව්‍ය ලෝකය කියන්නේ. මිනිසා හදාගෙන මේවට යන්නේ. ඉතින් ඒවා තිබෙන දේවල් නෙමෙයි. එහෙ ගිහින් ආපහු එන්න වෙනවා පින් ඉවර වෙනකොට, පව් ඉවර වෙනකොට. එහෙන් විමුක්ති මාර්ගයක් නැහැ. තව ලෝකයක් තිබුණා. ඒක හොයන්න යන්න වෙනවා ಭಾರತೀಯ බුද්ධ කාලීන අත්කලමතාන යෝගී සමාජයට. එන ගෙදර අතහැරලා කැලේට ගිහින් බුදුහාමුදුරුවෝ පහළ වෙන්න ඉස්සලා ඒගොල්ලෝ සත්‍ය හෙව්වා. කෑම අඩු කරලා, රවුල කපන්න නැතුව, මූණ හොදන්න නැතුව, ඇරහැලි ඇඳගෙන, කටු උඩ නිදාගෙන, අවුව තපමින්, ගිනි තපමින්, තව නොඑක් දේවල්. 100ක් විතර જાති තියෙනවා මේ සමහර තැන්වල. ඒ සිත මට්ටු කරන්න හැදුවා. කය දුර්වල කරමින් අපට ওই රූපේ, ශබ්දේ, ගන්ධේ, රසය කියලා අරමුණෙන් අරමුණට එන සිතුවිලි වෙනකොට ඒවා එන්න නොදී වෙන දෙයක් හුරු කළා. අනේ වෙන හුරු කරන අරමුණට කියනවා කර්මස්ථාන කියලා. නැත්නම් අරමුණු කියලා. ඒක හිතේ අරමුණක් හදාන වඩනවා. වැඩි දියුණු කරනවා. මේක වැඩෙන්න මොකද වෙන්නේ? අනිත් දේවල් හිතට එන්න ඉඩ නැතුව යනවා. දැන් ඔබ චිත්‍රපටයක් නරඹන වෙලාවට අනිත් දේවල් ඔබට අමතකයිනේ. අන්න ඒ වගේ යම් ප්‍රිය අරමුණක් තියෙනකොට අනිත් අය නිසා යටපත් වෙනවා වගේ මේ සංසුන් අරමුණක් හැදෙන්නේ. ඒකේ අර ලෝභ දේශ කියන ඒවා ඈත් වෙලා තියෙන්නේ. සංසුන් බවට ප්‍රියයි.
ඒ නැවත නැවතත් තියෙනවා නෙමෙයි නැවත නැවතත් උපදිනවා අධිකින් දිගටම නමුත් වැඩි කාලයක් තියෙන බැවින් ඒකට සමාජී චිත්තය කියලා කියනවා. ඔය අද භාවනා කරලා ඕක තමයි කට්ටිය හොයන්නේ සෝවාන් වෙනවයි කියලා. මේ සිතට ලෝභය දේශේ මොහයම දුකයි මේවා එන්නේ නැත්තම් සැනසෙල්ලක් තියෙනවා මේවා ඈත් කරලා සැනසෙල්ලේ ඉන්න උත්සාහ කරනවා. දන්නේ නැහැ මේ අත්කලමතාණු නියෝගින්ගේ පාරේ යන්නේ කියලා. ඕක කරන්න බුදුබණ ඕන නැහැ කියලා දන්නේ නැහැ. දැන් මේ උපදින සංසුන් ස්වභාවයට තථාගත ධර්මයේ නමක් තියෙනවා. කෙලෙස් යටපත් කොට නැතිකොට නෙමෙයි කෙලෙස් නැතිකොට නෙමෙයි නසා නෙමෙයි මගඵල ලබා නෙවෙයි. ඒ සියල්ල නැතුව හොරපාරෙන් ගිහින් උපදවා ගන්නා වූ සංසුන් බව බැවින් ලෞකික සමාධි. දැන් චිත්තේන හිතේ තියෙන්නේ. දැන් කායත ඇරනකොට මෙන්න මේ සමාධි සිතින් පරලොව ගියාපුවාම රූපාවචර ධානයෙන් රූපී බඹලව. අරූපාවචර ධානයෙන් අරූපී බඹලව. දැන් තේරුණාද චිත්තේන නියති ලෝකෝ? ලෝක තියෙනවද සිතින් හදාගෙන පවපින ධානය අනුව හදාගත්ත ලෝකවලට යනවද? ඔබ පව්කාලකම් කළොත් ඒකට අම්මා යන්නේ නැහැ. ඔබ යන්න ඕන. තමන් හදාගත්ත හේතුවක නැත්තම් කර්මයක ඵලයයි මේ අනාගතය කියන්නේ. දැන් බුදුරජාණන් වහන්සේ පහළ වුණු සමාජයේ මිනිසුන්ට පුළුවන්කම තියෙන්නේ පවෙන් සසර හදාගන්න, පිනෙන් සසර හදාගන්න, ධානයෙන් සසර හදාගන්න, චිත්තනේ නියති ලෝකෝ ඇදගෙන යනවා. ඒ විතරක් නෙමෙයි අර කියපු වචනට අදාළ වසංගච්ඡති. වසංගයට, සිතේ වසංගයට. ඔය ඔක්කොම සිතේ වසංගේ ඉන්නේ. ඉවරයිද? නෑ. බැලුන එක හුලන් ඉවර වුණාම පල්ලට වැටෙනවා. පාප කර්ම ශක්තිය වුණාම එතනින් චුත වෙනවා. නමුත් මෙහෙන් ගියේ පව්කම් විතරක් කරලා නෙමෙයි පින්කනොත් කරලා. දැන් පව්කම් ඉවරනකොට පින්කමකට මාරු වෙයි. දෙවියෝ දෙවියන් බවට උත්පත් උනේ පින්කම් විතරක් කරලා නෙමෙයි පව්කනොත් කරලා. පින් ඉවරනකොට පව්කමට ඉස්සරහට එයි. ආපහු දෙවියන් අපායෙත් යන්න ඉඩ තියෙනවා. බ්‍රහ්මයින් බඹලෝකයේ පවුත් කරලා පිනුත් කරලා ධානත්තරලා ඉස්සරුණේ ධානය පිරිහෙනකොට ආයේ පව් එන්න පුළුවන්. ධාන බඹලෝ ඉන්න පුද්ගලයාත් ආපහු අපායට යන්න බැරි නෑ. තව ඉතුරු නිසා. ඒ කොහෙ තියෙන නිසාද? කය නෙමෙයිනේ. මෙන්න සිත විසින් ගෙන යනවායි කියන එකේ ගැඹුර අවිද්‍යාව කියන්නේ ඕකයි. මේකට වචනයක් යොදනවා බුදු සමයේ උපාදානය. උපාදානය විසින් ගෙන යනු ලබනවා. පව නරකයි උපාදානය වැරදි. පින හොඳයි උපාදානය වැරදි. ධානයත් හොඳයි උපාදානය වැරදි. උපාදානයේ බයං දිස්වා ජාති මරණ සම්භවේ. සත්වයාට ජාති මරණ ගෙනත් දෙන්නා උපාදානයේ බියක් වශයෙන් දකින්න. යමෙකුට අනුපාදාය මුච්ඡන්ති. මේ උපාදානයේ නම් වූ වැරදෙන් මිදෙන්න පුළුවන් නම් අර අපාය දිවි ලෝකේ බ්‍රහ්ම ලෝකේ ජාති මරණ නැහැ. ලබාගත් ජීවිතය තුළ උපාදානයෙන් අපාය යනවාද දිවි ලෝක යනවාද බ්‍රහ්ම ලෝක යනවාද ඒකට කියනවා පවෙන් පරලෝ යාම, පිනෙන් පරලෝ යාම, ධානයෙන් පරලෝ යාම. ඒවත් භවගාමි. ඒ බෞද්ධකමද? නෑ, කර්මය සරණ කර ගැනීම. ඒකට මිනිස්සු බුද්ධං සරණං ගච්ඡාමි හරි ධම්මං සරණං ගච්ඡාමි කට මම කියන්නේ කම්මං සරණං ගච්ඡාමි. කර්මය සරණ කරගෙන අපාය යනවා, දිව්‍ය ලෝක යනවා, බ්‍රහ්ම ලෝක යනවා. ධර්මයේ සරණ කරගත්තොත් ඔය යන්නේ. නමුත් ගිහින් ගැලවෙන්න දිහක් නැහැ. අන්න මෙන්න මේක තමයි මේ අපි ඉගෙන ගන්න ඕන කාරණාව. තියෙන එකකට යනවා නෙවෙයි අපි කරන ක්‍රියාකාරකම් අනුව හදාන යනවා. දැන් ඔබට සැප වුණ නම් නරක ජීවිතයක් ගත කරලා බෑ. හොඳ එකක් හදාගෙන යන්න. නමුත් ශන සම්පත්තිය කියන්නේ ඔය එක තැනකවත් තියෙන එකක් නෙවෙයි. බුදුන් ලෝ පහළව සද්ධර්මයේ දේශනා කොට තිබිදී එයින් වැඩක් ගන්න බැරි ස්ථාන 8ක් මේ විශ්වයේ තියෙනවා. ඒකට කියනවා අෂ්ට දුෂ්ටක්ෂණ. බඹලොත් ඒකට අයිති. බණ පොතේ නම් දිව්‍ය ලෝකයෙන් ගලවලා තියෙනවා. මම කියනවා දිව්‍ය ලෝකෙත් ඒකේ කියලා. මොකද අර සැප විතරනේ. එතකොට සැප විදර්ශනා කරන්න තේරෙන්නේ නැහැ, දුක තේරෙන්න ඕනනේ. අපාය නම් අනිවාර්යෙන් දුෂ්ටක්ෂණය. මේ මිනිස් ලෝකේ සදහම් පවතින නැති රටක උපදින එක, මිත්‍යා දෘෂ්ටි කුලයක උපදින එක, එහෙම නැත්නම් අබුද්ධෝත්පාදයේ උපදින එක, අංග මන්ද බුද්ධික වෙලා උපදින එක. ඔය කියන්නේ කෙලතුළු කියන වචන වලින්. මේ කිසිවෙකුටත් අදාළ තැනට එන්න හැකියාව නැහැ.
ඔබ හිතන් ඉන්නේ ඔබට ඒවා නොයයි කියලාද? පස්සේ කාලෙක. දැන් ඔය මම දැකලා තියෙනවා අංග විකල මන්දබුද්ධික අනේ අපිට මේ අඩපාඩු නිසා අපිට පින්නක් දහමක් කරගන්න බෑ. අපි හොඳට හිටියනම් හුඟක් දන් දෙනවා පින් කරනවා කියලා වාස්ත්‍යාත්තාවෙට. හැබැයි තිබුණ කාලේ එහෙම කරන්න කල්පනාවක් නැහැ ඒගොල්ලොන්ට. දැන් නැතුවමයි ඔය කියන්නේ. මේ චිත්තේන නියති ලෝකයේ කියන ක්‍රියාදාමය තුළ ඔබ දුෂ්ටකම් කරනවා නම් එළිය නැතුව රහසිගතව ඔබට අනාගතේ ඔවට වග කියන්න වෙනවා. බුදුහාමුදුරුවෝ දඬුවම් දෙනවා නෙමෙයි. ඒක තමයි මේ චිත්ත නියාමයේ හැටි. එබැවින් පව විසින්ද සසර හදයි, පින විසින්ද සසර හදයි, ධානය විසින්ද සසර හදයි. ඒ තුන් පැත්තට යන එකට කියනවා තුන් භවය කියලා. චිත්තේන නියති ලෝකේ ඔහමයි විස්තර කරන්න ඕන. මේ වචනේ නෑනේ වනේ. ඒකයි මම කිව්වේ මේවට අපට ගොඩක් දේවල් කියන්න තියෙනවායි කියලා. දැන් යන්න දෝනේ. එන ඉතින් පව වේල කියලා පින් දහම් පැත්තෙන් යන්න. ඇයි අපේ රටේ පින් දහම් පැත්තෙන් පරලෝ යන්න ඉගන්නුවේ බුද්ධ ආගමේ? මේ සසර ගමන නවත්තන බුදුදහම වැළලුනේ අවුරුදු 700කට පෙර. එදායින් පස්සේ උගන්නනටයි දෙගොල්ලන්ටම ඒ දහම නැහැ. එහෙනම් අනාගත බුදුහාමුදුරුවෝ සසර ගමන නවත්තන පාර පෙන්වන තුරු එතෙන්ට යන්න පිනෙන් පරලෝ යන පාරක් තමයි අපට උගන්වපු බුද්ධ ආගම. පරලෝ යන බුද්ධ ආගමක් ඉගන්වුවා. එහෙනම් පරලෝ නොයන්නත් ආගමක් තියෙනවා බුදු සමය ධර්මයක්. ඒක වැහුනේ කලකට ඉස්සර වෙලා. මේ මඩවලින් ගුරුගෝල හැෆේරම ගලවා ගන්න කොතරම් මහන්සි වෙන්න වෙයිද? මේ බෞද්ධයින්ට පිනෙන් එහාට බුද්ධ ආගමක් නැහැ බොහෝ දෙනාට. සැබෑ බුදුදහම තියෙන්නේ පවෙන් පිනෙන් ධානයෙන් එහා පැත්තේ. පවට කියනවා පාප කර්මය, පිනට කියනවා පුණ්‍ය කර්මය, ධානයට කියනවා ධාර්ම කර්මය. එහෙම නැත්නම් මේකට කියනවා කන්න කම්ම සුක්ඛ කම්ම කන්න සුඛ කර්ම. ඒ කර්ම මාර්ගයේ නරක එකයි හොඳ එකයිනේ. තව කර්මයක් ත්‍රිපිටකේ තියෙනවා. මේකෙම තියෙනවා. කර්මක්ෂය කිරීමේ කර්මය. ඒක වහලා. ඒ ගැන කතා කරන අය අපේ රටේ නැහැ. පොතේ තිබුණාට. ඔය සමහරු කියන්නේ ඔබ වහන්සේගේ ධර්ම දේශනාවලින් තමයි අපි කර්මක්ෂය කිරීමේ කර්මය කියලා එකක් තියෙනවා කියලාවත් දැනගත්තේ බුද්ධ ආගමේ කියලා. අර චිත්තේන නියති ලෝකේ වළක්වන්න කර්ම රැස් කරන කර්මයන්ට බෑ. කර්ම ශේ කරන කර්ම ඉගෙන ගන්න වෙනවා. මම මේකම ලස්සනට මෙහෙම කියන්නම්. ඔය ළමා කාලේ ඔය මධ්‍ය මහා විද්‍යාලවල ඉගෙන ගත්ත නිසා ජවනහා පිටියටත් දක්ෂ බැවින් ඔය ට්‍රැක් වල දුවලා තිනවා. 4ක 5ක 6ක ධාවන තීරු. මේට 100 200 එහෙම. ඒක ඒ ට්‍රැක් එකේනේ දුවන්න ඕන. මේ ධාවන මං තීරු වගේ ධාවන මං තීරු ටිකක් ජීවිතේ මං දකිනවා. 5ක් විතර 6ක් විතර. සමහරු පවු නැමැති ධාවන තීරුවේ ධාවනය කරනවා. පවෙන් පරලෝ යාම ජීවිතෙන් එහා පැත්තට දොරටු ඇරෙන්නේ අපායට. ඒ ධාවන මං තීරුව අපායට ඇරෙන්නේ. පිනෙන් පරලෝ යාමේ ධාවන මං තීරුව අඩු දාණයෙන් සීලෙන් දුර්භාග්‍ය සම්පන්න මනුස්සකමට. මධ්‍යම දාණයෙන් සීලෙන් සෞභාග්‍ය සම්පන්න මනුස්සකමට. ඉහළ දාණයෙන් සීලෙන් දිව්‍ය ලෝකෙට. මේ මං තීරු දොර ඇරෙනවා. රූපී ධානයෙන් රූපී බලලට අරූපී ධානයෙන් අරූපී මේ එකක්වත් දිවනට ඇරෙන්නේ නැහනේ. පවෙන් පරලෝ යාම ධානයෙන් පරලෝ යාම පිනෙන් පරලෝ යාම සේරම සසරට දොර ඇරෙනවා අරහමකෝ. තව මන්තිරුවක් මේකේ තියෙනවා. අත්තිබික්කේ කම්මං අකන්නං අසුකං අකන්න අසුක්ඛ විපාකං කම්මක්ඛය සංගප්පති. මහන්නේ තව කර්මයක් තියෙනවා. පවුත් නැහැ, පිනුත් නැහැ. අනාගතේ පව් විපාකත් නැහැ, පින් විපාකත් නැහැ. ඒකට කියනවා කර්මක්ෂය කිරීමේ කර්මය. මේක යනකොට ජීවිතෙන් එහා පැත්තට තියෙන පරලෝ නොයාම. අන්න බුදුරජාණන් වහන්සේලා රහතන් වහන්සේලා මේ මන්තිරුවේ ගියාය. අපිටත් බෞද්ධකම ඕනේ මේ තුනේ යන්නේ මේක යන්න. අපේ බෞද්ධයෝ මේ තුන තෝරාගෙන අපිත් බෞද්ධ කියා ඉන්නවා. සදහම් හොයාගෙන මිනිසත් සමාජයට ආපු අපට කරපු බලවත් අසාධාරණයක් තමයි බුදුන් මැරීම. මම කියපු වචනේ තේරුන්නේ නැහැ ඔබට. ගෞතම බුදුන් මරලානේ අනාගත බුදුහාමුදුරන්ට පාර හදලා තියෙන්නේ. ඒ බුදුන් මැරීම කියන්නේ ඒකට මම. අපි ආවේ මෙලොවට බුදුන් හොයාගෙන. අපිට උගන්වනවා අනාගත බුදුන්. දැන් ඉතින් කියන්න බුද්ධං සරණං ගච්ඡාමි කියන්නේ නැතුව කියන්න අනාගත බුද්ධං සරණං ගච්ඡාමි කියලා. ඔය අනාගත බුදුහාමරන්ගේ සාසනේ නිවන් දකින්න ඉන්න අය. අද කියනවා නම් අද හොයන්න ඕනේ. බුද්ධං සරණං ගච්ඡාමි වළංගු වෙන්නේ අනාගත බුදු සාසන නෙමෙයි ලබාගත් ජීවිතේට.
මේ මෝඩකම් වලින් සමාජයේ මුදා ගන්න ටිකක් බන කියලා ඇතිද? දැන් අර ඉහළ ඊට උඩින් බ්‍රහ්ම ලෝකේ ඊට පල්ලෙහායින් දිව්‍ය ලෝකේ ඊට පල්ලෙහා එහෙම හිතන්නේ. වා තියනවා කියලා කොන්ක්‍රීට් වනාන්තර වගේ. තියෙන තැන් හොයන්න එපා. නෑ නෙවෙයි. හදාගෙන යනවා. තියෙනවා කිව්වත් වැරදි නෑ කිව්වත් වැරදි කියන්නේ අන්න ඒකයි. ඒකට වඩා ගැළපෙන්නේ හේතුඵල වශයෙන් හදාගත්තොත් යන්න වෙනවා. ඒකයි චිත්තනී නීයතේ ලෝකෝ. ඒ වුණාට එහෙම් පිට සසරෙන් පිටපනින්න තැනක් නෑ. ඔය 2000 වසරේ මම දඹදිව චාරිකාවක යෙදෙනවා. ගිජ්ජිකොට පර්වතයට යන්න පයින් යන්න පුළුවන්කම තියෙනවා. නමුත් ඔකට තියෙනවා අර විදුලි පුටු. මේක රවුමක් කොහම. නිරන්තරයෙන් කැරකෙනවා පහළට යනවා ඉහළට එනවා නතර වෙන්නේ නැහැ. මෙතනින් ගොඩ වෙන එක තියෙනවා. අපි හිතන්නත් ඉස්සලා ගිහින් ඉවරයි විජහට අපිව තල්ලු කරලා වාඩි කරනවා. එතනින් එළියට ගන්න කෙනෙක් ඉන්නවා. ගත්තේ නැත්නම් ආයෙත් රවුමට වැටෙනවා. එක තැනයි ඇතුල් වෙන්න තියෙන එක තැනයි පිට වෙන්න තියෙන්නේ. එතනින් ආවේ නැත්නම් ආයෙත් රවුමට. මේ අපාය දිව්‍ය ලෝකේ බ්‍රහ්ම ලෝකේ කියන්නේ වෙන්න මේ විදුලි පුටු රවුම වගේ සංසාර රවුමක්. මේකේ අපාය හරි දිව්‍ය ලෝකේ හරි බ්‍රහ්ම ලෝකේ හරි එළියට යන්න දොරවල් නැහැ. ගියොත් ආපහු මෙහි තමයි දොර තියෙන්නේ මනුස්සයින්ට. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ කාලය, දීපය, දේශය, කොලය මව බලලා දිව්‍ය ලෝකේ හරි බ්‍රහ්ම ලෝකේ අපිට දෙනතු මෙහාට ආවේ. ඝනකයක් ඕන නිසා. සැප දුක දෙකම ඕන නිසා මේකෙන් මිදෙන්න. අපාය දුක විතරයි දිව්‍ය ලෝක සැප විතරයි දෙකම ඕන මිදෙන්න. දෙකම විදර්ශනා කරන්න ඕන. සන සම්පත්තියේදී. ඒ නිසා තමයි බුදුන් වහන්සේ පුබ්බනිමිති සූත්‍රය දේශනා කරලා දෙවියන්ගේ සුගතිය මනුස්ස ලෝකේ කියලා කිව්වේ. දෙවියන් එතනින් චුත වෙනකොට අනිත් අය අස්සසනවා කියලා කියන ඔබ මේන් චුත වෙලා සුගතියට යන්න කියලා. ඒ මිනිස් ලෝකෙට එන්න කියන එක. ගිහින් සද්ධර්මය හොයාගන්න සුලද්දලාභය කියන්නේ ධර්මය හමු වෙන එක. මාර්ගඵල පිළින් නිවන් ලබන එක තමයි සුප්පතිට්ඨිත බවාහි. බුදුන් වහන්සේ දෙවියන්ට එහෙමනම් කියලා තියෙන්නේ අපේ උපාසකම්මල මොන දිව්‍ය ලෝකෙද යන්න දන්නේ මෙහි ඉඳලා මේ. මම අහන ප්‍රශ්න මේවා. මේක කිව්වට පස්සේ. ඉතින් අපිට ගොඩක් වැරදිලා තියෙන්නේ. ඒවා සරල වශයෙන් ආධාර ධර්ම දේශනාවලදී කියන්න ලැබෙන එකත් හොඳයි. ඔය ගැඹුරුම දේ සමහර අයට වටිනවා. නමුත් මේවත් ඕනේ. මොකද මිත්‍යා දෘෂ්ටි බින්දෙන්නේ නැතුව බෑ. මිත්‍යා දෘෂ්ටිය තේරෙනකොට බින්දෙනවා ඇරුණාම නිකන් සවන් දෙන්නේ නැතුව බින්දෙන්නේ නැහැ. දැන් එහෙනම් සිත විසින් පවෙන් පිනෙන් ධානයෙන් නියති ලෝකෙ ගෙනියනවා, ඇදගෙන යනවා, විදවනවා. වසඟයට යනවා. සිතේ වසඟයටපත් වෙලා නොවේ තියෙන්නේ. පවේ වසඟය අපායයි, පිනේ වසඟය කාමසුගතයයි, ධානයේ වසඟය අබලවයි. වසඟෙ මිදෙන්න ඕනනේ. අන්න බුදුරජාණන් වහන්සේ මේ සිතට එන දේ උපාදානය කර ගැනීම තුළ යන ගමන මිනිසාට නවත්තන්න පුළුවන් කියලා වදාරනවා. සංසාර සාරෝග විනීත නිසන්නේ සසර සැඩපහර නවතා. ඔබ දන්නේ පවත්තන්නනේ. පවෙන් පිනෙන් ධානයෙන් පවත්තන්න දරනවම නවත්තන්න දන්නේ නැහනේ. නමුත් බුද්ධං සරණං ගච්ඡාමි, ධම්මං සරණං ගච්ඡාමි, සංඝං සරණං ගච්ඡාමි කියන්නේ මම මේක නවත්තන පාරට වැටෙනවා කියන එක. ඇත්ත අර්ථය ඒකයි. නමුත් ඔය කටේ කිසුඳු ගියා පුංචි කාලේ ඕක කිව්වේ ඕක දැනගරනේ අනුන් කියනවට නේ කිව්වේ. අපේ රටේ අය දන්නේ තෙරුවන් සරණ කියන්න ඇරුණාම සරණ යන්න නෙමෙයි. කිවට හරියන්නේ නැහැ. ඒක ආර්ය පුද්ගලයා මේ සසර ගමන නැවැත්වීම සඳහා සරණ කරගත යුතු දෙයක්. දැන් ජාති මරණ ගෙනත් දෙන්නේ උපාදානයෙන් නම් උපාදානය වීම චිත්තේන නීයති ලෝකෝ. සිත විසින් ලෝකේ හදනවා ගෙනියනවා. ලෝකේ හදලා දෙනවා. දැන් ඒ මෙතෙක් ආගමන සහ අනාගතයට යන ගමනින් නිදහස් වෙන්න ඕන නම් නිදහස් වෙන්න කෙනෙකුත් නැහැ. නිදහස්වක් පමණයි හම්බ වෙන්නේ. නමුත් නිදහස් වෙන කෙනෙක් නැති වුණාට පව් කරන පින් කරන කේ විපාකයක් තියෙනවා. ඒක විඳවන්න ඕන. මොකද ඒක උපාදානය තුළනේ. උපාදානය තුළ යාමක් තියෙනවා. යන්නෙක් නැති වුණාට පැවැත්මක් හේතු බල වශයෙන්. එන ලබාගත් ජීවිතය තුළ මම දකින්නේ බුදුරජාණන් වහන්සේ මිනිසාට යෝජනා කරන්නේ මෙන්න මේ අපාය හදන එක, දිව්‍ය ලෝක හදන එක, බ්‍රහ්ම ලෝක හදන එක නවත්තන්න කියලා. හැදුවොත් නේ යන්න වෙන්නේ. කොහොමද නවත්තන්නේ? හොඳයි. නින්ද ගියාම ලෝකයක් තියෙන නිසා නේද නින්ද යන්නේ.
නින්ද යනවා කියන එකේ තේරුම බාහිර ආයතන වගේ ආධ්‍යාත්මික ආයතන ටිකක් තියෙන නිසා නේද නින්දක් තියෙන්නේ. එහෙම ලෝකයක් තියෙන නිසාද පරලෝ යන්නේ. එහෙම නැතිනොත් එහෙම. S2 පිය වෙනකොට යන්න නිදි ලෝකයක් නැහැ වගේ ජීවිත අවසානයට යන්න ලෝකයක් නැත්නම් මොනවා වෙයිද? ආධ්‍යාත්මික ආයතන ශූන්‍ය වෙන්න ඕන කියලා උගන්වන්නේ. ඒ කියන්නේ සිතේ තියෙන ඇහැයි කනයි නාහයි සිතුවිල්ලක්ම විනා එහෙම දෙයක් නොවන බව. දැන් අහලා තියෙනවද රහතන් වහන්සේලාට හිණ පේන්නේ නැහැ කියලා. ඒ කියන්නේ ආධ්‍යාත්මික ආයතන ශූන්‍ය වෙලා. දැන් යන්න ලෝකයක් නැත්තේ ඒකනේ. එයා සිච්චේ චිත්තේන නීති ලෝකේ අපි හදාගත්තාම යන්න වෙනවා. ඔය කුඩුකාරයෝ එහෙම ගහගෙන මරාගෙන කපාගෙන කොටාගෙන ආදරෙන් පරලෝ යන්නේ නැහනේ. වෛරෙන් යන්නේ. ඉතින් හිතෙන් යයි. අදහලා දැනට. ඊටු ටික කරන්න. තවන්ට අදහසක් තියුණානේ කරන්න. ඒක තමයි කරන්න වෙන්නේ. මෙන්න මේ ගමන වළක්වන්න මේ සිත පිළිබඳව තේරුම් ගැනීමේදී සිත මව කුසෙන් බිහි වූ තැන් පටන් මරණකම්ම තියෙන එකක් නෙවෙයි. සිත අරමුණෙන් අරමුණට උපදින නැතන එකක්. අරමුණෙන් අරමුණට ඉපදීම නැසීමේදී අල්ලා ගැනීම තුළ අනාගතය හැදෙනවා. අල්ලා ගැනීමට කියනවා නිත්සුකාත්ම වශයෙන් ගැනීම කියලා. අන්න සසර හැදෙන හැටි. සතෙක් යනවා නෙවෙයි. නිත්සුකාත්ම වශයෙන් ගැනීම පව පින ධානයේ නිත්සුකාත්ම වශයෙන් ගැනීමේදී සසර හැදෙනවා. අල්ලා ගන්න එපා කියලා බුදුන් වහන්සේ වදාරනවා. අල්ලා නොගැනීමෙන් නොතැවුල. අල්ලා ගන්න මොහොත අල්ලා ගන්න නැති මොහොතකට පත් කරගන්න පුළුවන් නම් හටගත්ත දේ අනාගත ඵල ඉතුරු නොවි අවසන් වෙනවා. හටගත්ත දේ ඇලීම ගැටීම නිසා වර්තමානයේ විඳ අනාගතයක් උපදින්න හේතු චිත්තාභ්‍යන්තර ගත කිරීම තුළ නිස සසර හැදෙනවා. මේ තියාගත්ත දේවල් එනකොට අතීතයේ ඇවිදින් ඉවර කරන්න පුළුවන් නම් අනාගතයට නොතියා ඉවර කරන්න පුළුවන් නම් මේකට සම්මා වායාමය කියනවා. මේ එනවට කියනවා චිත්තාභ්‍යන්තරේ ළමා කාලේ තියපුවා uppannam කාමිතක්කං uppannam ව්‍යාපාදිතක්කං uppannam විහිංසාවිතක්කං කියලා. ඒවා එනකොට අපි පුරුදුනේ වට එකතු වෙලා තවදුරටත් පොරාලන්න නැත්තම් පවත්තන්නමයි. අපිට බුදුදහමේ සතිය හම්බුනේ නැහැ. නිකන් ඔය සති ගැන කී කියනවා විතරයි. එකතු වෙන්න සතියක් ඕන නැහැ. ඒකට තමයි ප්‍රමාදය කියන්නේ. එන එකට එකතු වෙලා ආයෙත් ගහ බැන ගන්නවා කපා ගන්නවා ආයෙ සසර හදනවා. හදාන සසර හදාගත් එකට යනවා. ඒ නිසා ලබාගත් මේ ලස්සන ජීවිතයේ සසර හදන එක වෙනුවට සසර කඩන තැන බවට පත් කරගන්නේ. අන්න ඒකනේ මම දකින්නේ බෞද්ධකම. සසර හදන එක වෙනුවට මේ මොහොත සසර කඩන්නේ කොහොමද? මේ මොහොතේ නම් හැදෙන්නේ මේ මොහොතේම කඩන්නත් පුළුවන්. හදන එකට ප්‍රමාදය කියනවා, කඩන එකට අප්‍රමාදය කියනවා. බුදුදහම ප්‍රමාදය සහ අප්‍රමාදය විතරයි. ඔබ තුළ තියෙන ප්‍රමාදය ඉගෙන ගන්න. ඒකේ තියෙනව ආදීනෝ තේරී සසර ගමන නිමාවක් නැති බව. එතකොට ඔබට අප්‍රමාද වෙන්න හිතේ. ඔය අප්‍රමාදය කියන්නේ වෙලාවට මේ ගේට් වහන්න ඉස්සෙල්ලා ඉස්කෝලේට යන එක හරි බස් රථයට වෙලාව යන්න ඉස්සෙල්ලා එතෙන්ට යන එක හරි නෙමෙයි. එලෝ සිංහලෙන් අප්‍රමාදීනේ. ඒ පාලි අප්‍රමාදී සිංහලට හදාගත්ත බාල අර්ථය. බුදුරජාණන් වහන්සේ වදාරන්නේ සිහියෙන් කටයුතු කිරීමයි කියලා අප්‍රමාදී නිවනට මගේය. පත්වීම ලබන දවසෙන් මැරෙන මේ විශ්‍රාම ලබන දවසම අප්‍රමාදව කාර්යාලයට ගියත් නිවන් හම්බ වෙන්නේ නැහනේ. ඒ අප්‍රමාදී නෙමෙයි. අනර සිහියෙන් කටයුතු කිරීම කියලා 아무තු වැඩක් තියෙනවා. මේ මොහොතේ එකතු වී සසර හදන එක වළක්වන්න මෙතෙන්ට ගේන්න ඕන සිහියක් තියෙනවා. ඒක බුදුදහමේ පමණක් තියෙන අදට භාවිතා නොවේ. නමුත් සමාජයට එන්න ඕන බුදුන් වහන්සේ වදාළ මේ සසර ගමන නිමා කරන්නට අවශ්‍ය උපකරණය සතිය. සතියේදී පුළුවන්කමක් තියෙනවා අපට අනාගතයට නොහදා අවසන් කරන්න. එනේවා අයින් කරන්න පුළුවන් නම් අලුතෙන් නොහදන්න පුළුවනි. දැන් අන්නර සිත විසින් ඇති කරන සම්බන්ධීකරණය මෙතෙන්දී කැඩෙනවා. එතකොට පව් හේතු නැති විට අපායක් නැත, පින් හේතු නැති විට දිව්‍ය ලෝකයක් නැත, ධාන හේතු නැති විට බඹලොවක් නැත. පව් පින් ධාන නැත්නම් සතර ඇවිදින්න සතෙකුත් නැත. ඇත්ත සිද්ධිය ඒකයි. හැබැයි ඉවරත් ශූන්‍ය දෙයක්වත් නැත. ශූන්‍ය වීමකුත් නැත. එනිසා ඒකට කියනවා නූපන් නොහටගත් එය ඇත්තේය. නූපන් නොහටගත් හේතුවෙන් නොහටගත් නැත්නම් ලෝකයට දුකින් මිදීමක් නැත්තේය කියලා. ඒක නිවන කියලා එකක් තියෙනවා කියලා ඒ සූත්‍රයේ තියෙන්නේ. ඒ නිසායි මිනිස්සුන්ට මේ දුක් වලින් මිදීමක් තියෙන්නේ කියලා.
නිවීමක් නැත්තම් හැමදාම දුක් විඳින්න සතර ඇවිදින්න වෙනවා. ඔබ ලෝකයෙන් එතර හොයන්න එපා. නිවන හොයන්නත් එපා. ඔබ දුකක් දැනෙනවද? ඒ දුක නැති තැනක් හොයාගන්න. මම වචන දෙකකින් මේක අවසන් කරනවා. තේරෙන්න කියන්නේ. මට ළමා කාලේ තිබුණා තද හිසරදයක් මිග්‍රේන් කියලා. මේකේ වේදනාව මම විඳලා තිනවා. තේරුම් අරන් හදා ගන්නකල්. කොතරම්ම පහසුද කියන දන්නෝ. මෙහෙම ඉඳලා සමහර දවස්වලට මොකක් හරි හේතුවක් නිසා නිින්ද යනවා. තද වේදනාවෙන් ඉඳලා අවුව පේන්නත් බෑ, වැස්ස පේන්නත් බෑ, කවුරු කතා කරන්නත් බෑ, මොකක්වත් බෑ. ආහාර ගන්නත් බෑ, පාඩම් කරන්නත් බෑ. හැබැයි නිින්ද ගිහින් පැය දෙකකින් අහැරෙනකොට හිසරදේ තිබුණ පැත්තක්වත් නැහැ. පුදුම සහනයක් නේ දැනෙන්නේ. දැන් හිසරදේ නැති වුණා කියලා මොනවද ලැබුණේ? හිසරදේ නේද දුක, හිසරදේ නැතිවීම නේද දුක නැතිවීම. ඔබට මේ ඔස්සේ හිතන්න බැයිද දුක නැතිවීම නිවීමයි කියලා. වෙන මොකක්වත් නිවන කියලා ලැබෙන්නේ නැහැ කියලා. දුක නැතිකමටම නිවීම කියනවා. ඉතින් දුක නැතුව ජීවත් වෙන්න පුළුවන් ජීවිතේ නිවීම තියෙන්නේ නෑ. තවන හොයන්නේ ආයේ. අර කොස්සේ මම හිතන්නේ. හිසේ රදේ වේදනාව දුකක් නම් ඒක නැතිවීම කියන්නේ යමක් ලැබුණා නෙමෙයි තිබිච්ච එක නැති වෙච්ච එකනේ. දුක නැති වෙච්ච එකනේ. ඉතින් ඔබ තේරුම් ගන්න ඔබේ ජීවිතේ මොකද්ද දුක කියලා. ඒක නැතුව ඉන්න පුළුවන් කියලා බුදුන් වහන්සේ වදාරන. ඒක ඇත්තක් නෙමෙයිලු හදාගත් එකක්ලු. දුක කියන එක ලෝකේ තියෙන එකක් නෙමෙයිලු. Taman හදාගත් එකක්ලු. එබැවින් එයින් මිදෙන්න පුළුවන් කියලා. එනම් චිත්තේන නියති ලෝකේ හරි විලස්සනයිනේ. තව විස්තර ඕන තරම් තියෙනවා කියන්න ගත්තාම. හින්දා මේ සිතට වහල් වෙන පුද්ගලයාට සතරක් හම්බ වෙනවා. නමුත් ඒ මයන්න හෝ කයන්න යන්න නෙමේ සිතට එන දේ ඇලීමෙන් හැදෙන්නේ මම. පවේ ඇලුනත් මම හැදෙනවා, පිනේ ඇලුනත් මම හැදෙනවා, ධානය ඇලුනත් මම හැදෙනවා. අන්න මම හැදෙන හැටි බුදුදහමේ. අර එන අරමුණට කියනවා රූප වේදනා සංඥා සංකාර විඥානවත් සක්කාය කියලා. ඒකට එන දේ ලෝභයෙන් දේශයෙන් මොහෙන් ගන්නහම මම තමයි සතර හදන්නේ. එනිසා පාලින් කියනවා මඤ්ඤමානෝකෝ බික්ඛු බද්දෝ මාරස්ස. අන්න මමත්වයෙන් ගැනීමෙන් අපාය දිවි ලෝකේ බ්‍රහ්ම ලෝකෙට බැඳෙනවා තමයි මද්දෝ මාරස්ස කියන්නේ. මෙන්න මේ මෝඩකමෙන් නිදහස් වෙන්න කියලා දෙන එක තමයි බුදුබහමේ බණ කියනවා කියන්නේ. ඒ දේවල් පැහැදිලි කරන පුද්ගලයාගේ ඇසුරට තමයි සත්පුරුෂ සේවනය කියලා කියන්නේ. එයාගෙන් මේ ගන්න එක තමයි සද්ධර්ම ශ්‍රවණය කියන්නේ. අනතුරුව මේ මෝඩකම හදන්න දරන මහන්සියට තමයි යෝනිසෝ මනසිකාරය සහ ධම්මානුධම්ම ප්‍රතිපදාව කියන්නේ. බුද්ධෝත්පාදයක මිනිසත් බව ලබා අඩුපාඩු නැති ජීවිතයක් ලබා කරනවා නම් වැඩ. ඔබේ වගකීම් වලට පරිබාහිර ඕවා එකක්වත් අතහැරලා නෙවෙයි. ඔය ඔක්කොම අතහැරලා වෙන වැඩක් මේකේ නෑ කරන්න. තමන් යහපත් ක්‍රියාකාරකම් තියෙනවා නම් ඒ සියල්ලට බාධාවක් නැහැ. ඒ වැඩ තුලම තමයි ඔබට දුකටපත් වෙන්නා වූ අර ත්‍රිවිධ විතර්කයේ කියනා වූ උගුල හටගන්නේ. ඒ ප්‍රහාණය තමයි සියලුම ජීවිතවලට බුදුන් වහන්සේගේ නිර්දේශය. එනිසා ත්‍රිවිධ විතර්කය කියන්නේ මොකක්ද? ඒක බලවත් වෙන්නේ කොහොමද? ඒකට එකතු වෙලා සසර හැදෙන්නේ කොහොමද? ඒකට එකතු නොවි අවසන් කරන්නේ කොහොමද? මේක විතරක් ඉගෙන ගන්න මුළු බුද්ධ ආගමම දැනගත්තා වෙනවා. මීට වඩා ඔබට කාලය දෙන්න බෑ. අදාළ කරුණු තේරුම් ගනිමින් ලබාගත් ජීවිතේ ඔය අනිත් අයට නැති වාසනාවෙන් ප්‍රයෝජන ගන්නට හිතර ගන්නා ලෙස මතක් කරමින් ධර්මානුශාසනාව මෙතකින් අවසන් කරනු ලබනවා මම. මෙම උතුම් ධර්මදේශනයේ ප්‍රඥා නාලිකාව තුළින් විකාශනය කිරීම සඳහා සදැහැති දායකත්වයේ දරනු ලබන්නේ වතුරුගම කන්නිමහර පදිංචි ඩී.එම්. ඇග්නස් මහත්මිය විසිනි. අරමුණ මෙම උතුම් ධර්ම දානයෙන් ජනිත වන්නා වූ මහා කුසල ශක්තියෙන් 2022 ජනවාරි මාස 5 වන දින මියගිය දායකත්වයේ දරූ මහත්මියගේ පුතණුවන් වන සුදත් ජයරත්න මහතාට සසර දුක් කෙලවර වී අමා මහ නිවන් සුවත් වීමට හේතු වේවා. ඊට වඩා පරලෝකීය ගමනේදී මව්පියන්ගෙන් නෑදෑයන්ගෙන් පින් බලාපොරොත්තු ඉන්නවා නම් පින් අනුමෝදන් කරන ජීවිතය සුවපත් කරගනිත්වා. මතුබ උපදින භවයකදී බුද්ධ ආදී මහත්තම කල්යාණ මිත්‍ර සේවනය ලබා ත්‍රිලක්ෂණයේ කැමරුවට අහගෙන දුක් කෙලවර කරගනීවා. එහෙමයි වෙන්නේ. අපි පින් දුන්නට එහෙම නිවන් ලැබෙන්නේ නැහැ. එහෙනම් ඉතින් බුදුබණක් ඕනේ නැහැනේ. මේ ගියන් පස්සේ කොටම පින් දීලා නිවන් දක්වන්න බැරිය. පිනෙන් කරන්නේ දුකටපත් පුද්ගලයාට ඒ මොහොතේ తాවකාලික පිහිටක් කරන එක. එයත් මෙහි ඇවිදින් ආපහු මේක තේරුම් අරන් මෙහින් සතර ගමන කෙලවර කරගන්න ඕනේ. මම තේරුම් ගන්න මම මේ කොළ දැක්කහම ඔය අඩුපාඩු හදන්නේ ඒකයි. 2017 ඔක්තෝබර් මාස 13 වන දින මියගිය ජී.ටී. ජයරත්න ස්වාමි පුරුෂයාටත් අවශ්‍ය නම් මේ පින් අනුමෝදන් වී නිවන් මඟ සැනසීමට හේතුව. සියලුම දෙනාට පින් දෙන්න යන්න එපා. එතකොට ඔක්කොම පෙරේතයෝ කරනවා.
උපතම්පදා වෙච්ච හාමුදුරුවෝයි උපාසකම්මලයි සේට්ටම පින් දෙන්න ගියාම පින් ගන්න නම් පරදත්ත උපජීවියෙක් හෙවත් පෙරේතෙක් වෙන්න වෙනවා. වෙන කාටවත් පින් ගන්න බෑනේ ත්‍රිපිටකය අනුව. ඉතින් අපි මොකටද අපේ උතුම් මිනිස්සු පෙරේතයෝ කරන්නේ? ඔවුන් ගිය තැනක හිටපුවවයි. අවශ්‍ය කෙනෙක් නැත්නම් පින් අනුමෝදන් වේවා නැත්නම් අපට කර සේවයට උපහාරයක් වේවා කියන්නේ. ඔය පින්කමට කියන්නේ ගුණානුස්මරණය කියලා. ඒකනේ ගුණානුස්මරණ පුණ්‍ය කර්මය කියලා. අප වෙනින් කළ දෙයට ගුණ සිහිපත් කරන්න දානේ දෙන්නේ. පළවෙනින් ගුණානුස්මරණ පින්කම අවශ්‍ය නම් පින් අනුමෝදන් වේ දෙවෙනි එකක්. තවද රේණුකා ජයරත්න දියණිය, WAT විජයලත් බෑනුනුවන්, දීපනාත විජයලත්, තරිඳු විජයලත් වනුපුරන්ගේ සහ කිත්මිනි කරුණාසේන මිනිබිරියගේ රැකිරක්ෂා අධ්‍යාපන කටයුතු සාර්ථක වී මේ උතුම් ධර්ම අවබෝධය කර ගැනීමට ඕන ඒක වටිනවා. ඉහාත්ම වශයෙන්ම අර කටයුතු කරන ගමන් උතුම් ධර්මය අවබෝධ කරගන්නට net පෑදේවා. මේට මාස දෙකකට පෙර මිය ගිය සුදත් ජයරත්න මහතාගේ භාර්යාව වන ශිරෝමා ජයසිංහ ලේලියගේ දරු දෙදෙනා වන වාස්සුල ජයරත්න සහ සහන් ජයරත්න මුණුපුරන් දෙදෙනාගේ රැකිරක්ෂා අධ්‍යාපන කටයුතු සාර්ථක වී මේ ජීවිතය තුළ ලෞකික සහ ලෝකෝත්තර අභිවෘද්ධිය, ඔය උතුම් ධර්මාර්ගය අවබෝධ වීම කියන එකේ තේරුම ලෝකෝත්තර අභිවෘද්ධිය හැම පිණිස මේ පුණ්‍ය ධර්මයේ හේතු වාසනා වේවා. මේ උතුම් ධර්ම දේශනය කරන්නා වූ ගෞරවනීය දේශකයන් වහන්සේටත් අනේ මේක නම් මට කියන්න එපා. ඔබ වහන්සේ මතු බුදුවා නෙමෙයි, මෙතනින් ගියා පැත්තට මට ජීවිතයක් බලාපොරොත්තුවක් නැහැ මගේ. ගෞතම සසුන තුළ ධර්මයේ එළියට දීලා මේ ජීවිතේ දුක් කෙලවර කරගන්න ඇරුණාම ඍජුවම මම කියනවා අනේ මේ ලොකු බලාපොරොත්තු මට නැහැ. මං වෙනුවෙන් කියන්න එපා ඒක. අපේ වගකීම ඒක නෙමෙයි. ඒක මහ විශාල බරක් දරන්න ඕන එකක්. අපිට එච්චර ප්‍රඥාවක් නැහැ. මේ බුදුන් වහන්සේ එලි කළ දේ තේරුම් ගන්න පුළුවන් වීමම ඇති. ඒකත් බැරුව නෙමේ සමාජයේ ඉන්නේ. ධර්මශ්‍රවණය කරන්නා වූ සෑම සියලු දෙනාටම උතුම් අමා මහ නිවන් අවබෝධ කර ගැනීම පිණිස මේ පුණ්‍ය ධර්මයේ හේතු ආසනාව වේවා. ධර්ම දේශනා කරවා ගැනීමෙන් ධර්ම දාණයෙන් ජනිත කරගත්තා වූ ආනිසංසයන් මත පිහිටා ප්‍රාර්ථනා කරන්න පරලොව සැපත් ඥාතීන් සුඛී සුපත් වේවා. අවශ්‍ය කෙනෙක් පින් අනුමෝදන් කරගෙන ජීවිත සුවපත් කරගෙන මතු භවයකදී මිනිසත් බව ලබා කල්‍යාණ මිත්‍ර සේවනයෙන් සද්ධර්ම ශ්‍රවණයෙන් නිවන් මඟ හිල් කරගනිත්වා. අනුග්‍රහක බෞතුන් වශයෙන් කටයුතු කළා වූ එතුමිය ඇතුළු කොට ඇති ඔබ හැම දෙනාට, ධර්ම ශ්‍රවණය කළ හැම දෙනාට, සවන් දුන්න ඔබ හැම දෙනාට, සහභාගී ඔබ හැම දෙනාට මෙහි සඳහන් පරිදි මෙලොව වශයෙන් නිදුක් නිරෝගී සුවය චිරජීවනයේ සලසා ගන්නට, යන්නේන ගමන් බිමන් සාර්ථක කර ගන්නට, දරුවන්ගේ අනාගත බලාපොරොත්තු අධ්‍යාපන කටයුතු සාර්ථක කර ගන්නට අවශ්‍ය ආශිර්වාදයන් ලැබේවා. රෝග පීඩා දුරු වේවා. අලුතෙන් රෝග පීඩාවට පත් නොවේවා. කල්‍යාණ මිත්‍ර සේවනයේ අගේ වැටේවා. ඔබටත් ත්‍රිලක්ෂණය වැනි දහම් කරුණක ගැඹුර සහ අනුගමනීය ප්‍රතිපදාව නැත්නම් ත්‍රිවිධ විතර්කයේ ප්‍රහාණය නම් වූ අනුගමනීය ප්‍රතිපදාවට අහගන්ට ලැබීම තුළින් ඉහාත්ම වශයෙන් හෝ ගෞතම සසුනින් ඉක්මවා නොයා සංසාර ගමන කෙලවර කරන්නට අවශ්‍ය මග දුක් කෙලවර කරන්නට අවශ්‍ය මං පෙත් විවර කරගන්නට අවශ්‍ය ප්‍රඥා ඇස විවර වේවා යන්න මගේ ප්‍රාර්ථනයයි. සබ්බිහිතයෝ වජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ බවත් අන්තරායෝ සුඛී දීඝායුකෝ බව හැම දිනාටම තෙරුවන් සරණයි. දේශක්ඛයෝ නිබ්බානං